අයිබෝන් යහනු කිරමාත්මයා රටක සමාජයක අපිට ජීවත් වෙන්න නිකම් බෑ. රටක සමාජයක ජීවත් වෙන්න අපිට නීතියක් කියලා දෙයක් තියෙනවා. ඉතින් ඒ නීතිය ගැන අද හරියටම කතා කරන්න හරිම පුද්ගලයෙක් එක්ක තමයි අද මම සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අපි හරියට නීතිය මොකක්ද කියන එක පිළිබඳව සාකච්ඡාව පටන් ගමු. අද මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා නීතිඥ ගුණවර්ධන මහත්මයා. නැවතත් අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් යාන් මහත්තයා. අපිට කියන්න නීතිඥතුමනි පළමුවෙන්ම මොකක්ද මේ නීතිය කියන්නේ? ඔව්. යාන් මහත්තයා නීතිය කියලා කියන්නේ ටිකක් පුළුල් අර්ථකථනයක් තියෙන්නේ. නීතිය කියලා කියන්නේ යම්කිසි ස්ථිර කියන්නේ නිශ්චිත කියන්නේ භෞතික භූමියක ජීවත් වෙන සම්පූර්ණම කියන්නේ ඒ රාජ්‍යයේ යටත් වාසීන් සහ ඒ රටට පිවිසෙන తాවකාලික මම පුළුල් අර්ථකථනය ඉතාම කෙටියෙන් මම ඔබට පැහැදිලි කරන්නේ ඒ රටට පැමිණෙන ඒ භූමි ප්‍රදේශයට පැමිණෙන తాවකාලිකව වාසය කරන පුද්ගලයන් සඳහා ඒ නිශ්චිත භූමිය පාලනය කරන රාජ්‍ය තන්ත්‍රයේ විසින් ඒ පාලක මණ්ඩලයක් විසින් ඒ පුද්ගලයන් යටත් වාසීන් සහ මම පස්සේ කියපු ඒ తాවකාලිකව ඉන්න පුද්ගලයන් පිළිපැදිය යුතු. එහෙම නැත්නම් කියන්නේ කළ යුතු දේ මොකක්ද? එහෙම නැත්නම් නොකළ යුතු දේ මොකක්ද කියලා ඒ පුද්ගලයන්ට ඒ රාජ්‍ය පාලකයන් විසින් කරන ලබන මෙන්න මේ දේ කරන්න මෙන්න මේ දේ කරන්න එපාය කියලා කියන දේවල් තමයි ඊටාම සරල භාෂාවෙන් කිව්වොත් නීතිය කියන්නේ. නීතියේදී විශේෂයෙන්ම සඳහන් කරන්න වෙන්නේ ඒ නීතිය කඩකිරීමක් තුල මම ඔබට කලින් සඳහන් කරපු යහන් මාත්‍ර මම ආරම්භයේදී කිව්වා වගේ නීතිය කඩ කරපු අවස්ථාවකදී මේ යටත් පිරිසෙන් නැත්තම් කියන්නේ ඇවිල්ලා ඉන්න මේ తాවකාලික විදේශිකයෝ වෙන්න පුළුවන්. ඒ හැම කෙනෙකුටම දඬුවම් විඳීමට සිද්ධ වීමක් වෙනවා. නීතිය කඩකිරීම තුල විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ දඬුවමකට යටත් වෙනවා. එතකොට මේ නීතිය කියන එක යහන් මහත්තයාට මම කිව්වොත් ඒක ලිඛිත වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කියන්නේ ඒක නොලියපු දෙයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ යම්කිසි ප්‍රකාශයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් තව දැන් තියෙන සංවර්ධන වෙන දේවල් එක්ක එහෙම නැත්නම් කියන්නේ විනිශ්චයාධිකාරියක් විසින් දෙන ලද තීන්දුවක් වෙන්නත් පුළුවන්. මේ මම නීතියේ සංවර්ධනය ගැන මහත්මයා මම මේ විස්තර කරන්නේ. ඒ වගේම දැන් අපේ වගේ රටක ගත්තොත් ලංකාව වගේ ගත්තොත් මේ නීතිය කියලා කියන්නේ අපේ ව්‍යවස්ථාදායක මණ්ඩලය. එහෙම නැත්නම් මේ ලංකාවේ තියෙන පාර්ලිමේන්තුවේ සමාජිකයන් එකතු වෙලා ඒ අදාළ රටට අපේ රටට සකසා ගන්න නීතිමාලාව තමයි අපි නීතිය කියලා කියන්නේ. ඒගොල්ලෝ සකසා ගන්න නීතියක් බවට පත් වෙන්නේ ඒ පාර්ලිමේන්තුවේ කතානායක විසින් ඒ සම්මත කරන ලද ඒ නීතියට අත්සන් තැබීමෙන් පස්සේ තමයි අපි නීතියක් කියලා සඳහන් රටේ නීතියක් වෙන්නේ. කතානායක අත්සන් කරන තුරු ඒක නීතියක් බවට පත් වෙන්නේ නැහැ. මේ ඔබට මම නීතිය කියන එක ඊටාම කෙටියෙන් අර්ථ නිරූපණයක් තමයි කරේ නීතියන්න. එතකොට නීතිඥතුමනි මේ නීතිය කියන දේ අපිට වර්ග කරන්න පුළුවන්ද? ඔව් නීතිය කියන එක නැවතත් මම අර මුලින් කිව්වාගේ මේකේ විශාල වර්ගීකරණයක් තියෙනවා. අපි රටේ සාමාන්‍ය පුරවැසියන්ට තේරෙන විදිහට මේක කතා කරොතින් ප්‍රධාන වශයෙන් නීතිය කොටස් දෙකකට වෙන් වෙනවා. ඒක මම හිතන්නේ නීති වෘත්තියේ ඉන්න කෙනෙකුට වඩා මේ මුළු රටම අපේ ලංකාවේ හැම පුරවැසියෙම දන්න දෙයක් තමයි ඒගොල්ලෝ කියනවා අපරාධ නීතිය සහ සිවිල් නීතිය කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එතකොට මම මේ දුරට තවදුරට කතා කරොතින් අපි අපරාධ නීතියක් කියලා කියන්නේ අපේ රටේ අනුව අපේ තියෙනවා ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය කියලා තියෙන. ඒක තියෙන්නේ මම අර ඔබට මුලින් කිව්වා වගේ අපිට කරන්න එපාය කියලා තියෙන නීති තමයි මේ අපරාධ නීති සංග්‍රහයේ දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් කරන් තියෙන්නේ. එතකොට මේ කියන වැරදි සම්බන්ධයෙන් අධිකරණයට යොමු කරොතින් ඒ පුද්ගලයාව
අධිකරණයේ විනිසුරු මහේස්ත්‍රාත්වරයෙකු එහෙම නැත්නම් මහා අධිකරණයේ විනිසුරුතුමෙක් හමුවට යොමු කරලා ඔවුන් මේ සම්බන්ධයෙන් කියන්නේ නිවැරදි කරුයයි තමුන්ගේ වරද සම්බන්ධයෙන් වරද කියවලා දෙන්න ඕනේ. ඒ වරද කියවලා දීමෙන් පස්සේ නිවැරදි කරු කියලා කිව්වොතින් ඔහු ගෙන් ඒ සම්බන්ධයෙන් අපි විභාගයේ නඩු විභාගයක් යනවා. නඩු විභාගයක් යනවා කියන්නේ පැමිණිල්ල විසින් කියන්නේ පොලිසිය විසින් හරි එහෙම නැත්නම් පැමිණිලි පාර්ශ්වයේ විසින් හරි ඒ චූදිතයාට විරුද්ධව ඒ කියන චෝදනාව ඔප්පු කිරීම සඳහා ලේඛන සහ සාක්ෂි ඉදිරිපත් කරනවා. එසේ ඉදිරිපත් කිරීමෙන් පස්සේ විත්ති වාචකය කියලා අපිට ගේන්න පුළුවන් කියන්නේ චූදිතයාට ඔහුට පුළුවන් ඔහුගේ නිවැරදිතාවයේ අධිකරණයේදී ඔප්පු කිරීම සඳහා ඔහුට සාක්ෂි ගේන්න පුළුවන්. මෙහිදී අපිට සුවිශේෂී කාරණේ තමයි අපරාධ නඩුවකදී පුද්ගලයෙකුට රජය විසින් දඬුවම් දීමක් දෙන නිසා ඒ දඬුවම් දීමේදී මේ පුද්ගලයා විසින් කරන ලද වරද 100%ක් ඔප්පු කළ යුතු වෙනවා පැමිණිල්ල විසින්. විශේෂයෙන්ම අපරාධ නඩුවකදී විශේෂයෙන් අපි හැම කෙනෙක්ම දන්නවා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරනවාය කියන දේ වෙන්නේ. එහෙම කරන්න හේතු වෙන්නේ වැරදිකාරයෝ දසදහස් ගාණක් නිදහස් වෙනවට වඩා නීතියේ උපකල්පනයක් තියෙනවා යොහන් මහත්තයා. එක නිවැරදිකාරයෙක් දඬුවම් විද්දොතින් ඒක වරදක් සිද්ධ වෙනවා කියන නීතියේ උපකල්පනයක් තියෙනවා. ඒ අනුව තමයි මේ සාධාරණ සැකයෙන් ඔබට මේ අපරාධමේ නඩුවක් ඔප්පු කරනවා කියලා කියන්නේ. මම කෙටියෙන් අපරාධ වරදක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ නඩු තීන්දුව අවසානයේදී ඔහු නිවැරදිකාරයා වුණොත් කියන අපි හැමෝම දන්න විදිහට ඔහු නිදොස් කොට නිදහස් කරනවා. එතකොට ඔහුට අපරාධමේ වරදක් සම්බන්ධයෙන් එල්ල වෙලා තියෙච්ච චෝදනාවලින් ඔහු සියල්ලෙන්ම මුදා හැරෙනවා. යම් කිසි විදියකින් ඔහු වරදකාරයා කියලා ගරු අධිකරණය විනිශ්චය කරවතින් තීන්දුව කරවතින් ඊට පස්සේ ඒ අපරාධ නඩු විධාන සංග්‍රහයේ හෝ ඊට අමතරව අපේ තියෙනවා කියන්නේ දැන් මේ අපරාධ නඩුවට අපි විශේෂයෙන් ගත්තොත් කියන්නේ වනජීවීන් සම්බන්ධයෙන් අපිට වනජීවීන් සහ වෘක්ෂලතා නීතියම හිතන මොහන් මහත්තයා දාන්නවා. ඒ වගේම තව අපේ ගත්තොත් දැන් මේ විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් තියෙනවා ඒක අපි සඳහන් කරනවා opium and drugs කියලා ඒක අපි සිංහලෙන් කියන්නේ අබින් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිය. ඒ වගේම ඖෂධ සම්බන්ධයෙන් ඖෂධ පාලක නීතිය. මම මේ ඊටාම කෙටියෙන් ගොම කියනවා. එතකොට මේ දණ්ඩ නීති සංග්‍රහ ඒ වගේම විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනේ අපේ පාරිභෝගික අධිකාරී පනත. එතකොට දණ්ඩ නීති සංග්‍රහයට අමතරව තව අපේ රටේ නීතියේ අපරාධමේ වැරදි කියලා අපේ සම්මත කරපු පනත් තියෙනවා. ඒ පනත් වලින් සම්මත අපරාධයක් සම්බන්ධයෙන් තියෙනවා නම් ඒ අනුව ඒ තියෙන පනතේ තියෙන ආකාරයට ඔහුට දඬුවම් කිරීමේ බලය තියෙනවා ඒ ගරු විනිසුරුතුමා හෝ විනිසුරුතුමිය වෙත. මේක තමයි අපරාධ නීතිය කියලා කියන්නේ. අපි සිවිල් නීතිය ගැන කතා කරොත් සිවිල් නීතිය කියන්නේ ඊටාම පුළුල් දෙයක්. ඒ වගේම සිවිල් නීතියේදී තමන්ගේ පැමිණිල්ලට තමයි පැමිණිල්ල ඔප්පු කිරීමේ භාරය ඒක එන්නේ නිතරම පැමිණිල්ලට විත්තිය විසින් මොන විදියෙන්වත් ඒක ඔප්පු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මෙතනදී වෙන්නේ සිවිල් නඩුවකදී වෙන්නේ මොහන් මහත්තයා අපි කියනවා balance of probability කියලා අපි ඒක ඉංග්‍රීසියෙන් කියන ඒ කියන්නේ වැඩිබර සාක්ෂිය. එතකොට මේ වැඩිබර සාක්ෂිය අනුව තමයි මම චූටි නිවැරදි කිරීමක් කරනවා. මම ඉස්සලා කියපු දේ මම ඔබට කිව්වා පැමිණිල්ල විසින් ඔප්පු කළ යුතු කියලා නැහැ. සිවිල් නඩුවකදී අපරාධමය නඩුවකදී තමයි ඒ කියන්නේ පැමිණිල්ල විසින්ම ඔප්පු කළ යුතු වෙන්නේ විත්තියට ඔප්පු කිරීමක් වෙන්නේ නැත්තේ. නමුත් සිවිල් නඩුවකදී පැමිණිල්ලට සහ විත්තියට කියන දෙන්නටම මේ භාරය ඒ තල්ලු වෙනවා. තමන්ගේ නඩුව ඔප්පු කිරීමට පැමිණිල්ල සහ විත්තිය දෙන්නාම සාක්ෂි සහ ලේඛන කැඳවිය යුතුයි. එතකොට මේ නඩුව අවසානයේදී වෙන්නේ සාක්ෂිකාරයෝ කලින් වගේ සඳහන් කරලා ඒ කැඳෙව්වට පස්සේ
අපි නඩුවකදී විශේෂ කාරණයක් තමයි ඒ නඩුවේදී අධිකරණයේ විසින් විසඳිය යුතු කාරණා මොනවාද කියන එක අපි නඩුව ආරම්භයේදී දෙපාර්ශ්වයත් විසින් මේ නොගොඩ නගනවා විසඳනවා. එතන මේ විසඳනාවන් තුළට පිළිතුරු ලබා දීමක් ලබා දෙනවා නඩුව අවසානයේදී නඩුව සම්පූර්ණයෙන් අහල ඉවරලා ගරු විනිසුරුතුමිය හෝ විනිසුරුතුමිය ඒ අනුව ඒ විසඳනාවන්ගෙන් අනුව කවුද මේ කියන විසඳනාවන් වැඩිපුර ඔප්පු කරලා තියෙන අධිකරණයේ සෑහීමට පත් කරලා තියෙන්නේ මේ කියන ලේඛන සහ සාක්ෂි අනුව ඒ අනුව තමයි ඒ ඔප්පු කිරීමේ වැඩිපුර ඔප්පු කරලා තියෙන පාර්ශවයට නඩුවේ වාසියට තීන්දුව ලබා දෙනවා කියන එක තමයි කිරෙන්නේ. එහෙම නඩුවක් අපි ලබා දුන්නාට පස්සේ ඒ දෙපාර්ශවයේ විසින් කියන්නේ අධිකරණයේ දෙපාර්ශව ඉදිරිපත් වෙලා ඉන්නවා නම් මොහන් මහත්තයා එතකොට නැවත තීන්දුව පිළිබඳව කියන්නේ අපි මනිත් පාර්ශවයට දැනුම් දීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම ඔබගේ දැන ගැනීමට කෙටියෙන් කියන්න යම් කිසි විදියකින් එක් පාර්ශවයක් කඩකිරීමක් මගදී වෙලා එහෙම එතකොට ඒක පාර්ශිකව නඩු තීන්දුවක් ගියපු අවස්ථාවකදී එතකොට මේ නඩු තීන්දුව ලබා ගන්න පාර්ශවයට වගකීමක් තියෙනවා. ඒ තීන්දුව අර කඩකල පාර්ශවයට බාර කරවීම වෙනවා. ඒ බාර කිරීම සම්පූර්ණ වෙනකන් ඒ තීන්දුව ඉටු කළා වෙන්නේ නැහැ. මේක තමයි මම කෙටියෙන් ඔබට අපරාධමය නීතිය සහ සිවිල් නීතිය මොකක්ද කියන එක මම කියන්නේ. එතකොට නීතිඥතුමනි මේ රටකට පුද්ගලයෙක්ට මේ නීති අවශ්‍යද? සමහර අයට හිතන්න පුළුවන් මේ නීතියක් මොකටද අපිට? රටකට මොකටද මේ නීතියක් අපිට ඕන විදිහට හැසිරෙන්න පුළුවන් කියන එක. ඇයි මේ රටකට පුද්ගලයෙක්ට මේ නීති විශේෂ කරලා තියෙන්නේ? ඔව් විශේෂයෙන්ම මේ හොඳ වැදගත් ප්‍රශ්නයක් මේ අවස්ථාවේදී කියන්නේ යොහන් මහත්තයා යොමු කරන්නේ. යොහන් මහත්තයා ගත්තොතින් දැන් මේ යොහන් මහත්තයයි මමයි ගත්තොත් යොහන් මහත්තයා බොහොම ලස්සන තරබාරු කෙනෙක්. දැන් මම ගත්තොතින් බොහොම කෙහෙට චරිතයක් තියෙන කෙනෙක්. දැන් අපිට මේ රටේ නීතිය අවශ්‍යයි කියන එක මම ඔබ උදාහරණය කරන්න තියෙන්නේ. අපි දෙන්නගේ කාය ශක්තිය ගත්තොතින් ඔබට තියෙනවා මම වගේ 3 ගුණයක් විතර ශක්තියක්. එතකොට එහෙම වෙච්ච වෙලාවක අර සත්ත්ව නීතිය මම හිතන්නේ මහන් මාතේ හොඳට දන්නවා සත්ත්ව නීතිය. සත්ත්ව නීතිය කියලා කියන්නේ අනිත් කට්ටියකින් මේ දේවල් වලට ඕන දෙයකට ඔරොත්තු දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මත්ස්‍ය නීතිය කියලාත් අපි මේකට කියනවා. ඒ කියන්නේ ඒ දේවල් වලට ගැටිලා ජීවත් වෙන්න හැකියාව තියෙන කෙනා විතර ජීවත් වෙන්න අනිත් කෙනා මිය යන කියන. නමුත් අපේ මේ මනුෂ්‍ය වර්ගයා තුල එහෙම නැතුව හැම මිනිසෙකුටම Tamanගේ අයිතිවාසිකම් විශේෂයෙන්ම මෙතනදී මම සඳහන් කරන්න ඕනේ අපේ රටේ ගත්තොතින් මේ යොහන් මහත්තයා දන්නවා අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේක තමයි අපේ රටේ තියෙන ප්‍රධානම නීතිය. එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල දැන් ඔය යොහන් මහත්තයා කතා කරපු මිනිස්සුන් ආරක්ෂා කරන්න එහෙම නැත්නම් අපිට නිදහසේ කතා කරන්න අපි නිකරුණේ සිරදඬුවම් වලට ලක් කරන්න එපාය කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වෙනි ව්‍යවස්ථාවේ ඉඳලා ඒ වගේම 10 වෙනි ව්‍යවස්ථාවේ ඉඳලා 9 වෙනි ව්‍යවස්ථාවේ ඉඳලා 14 වෙනි ව්‍යවස්ථාව වෙනකන් ඉතා පැහැදිලිව සඳහන් කරනවා. ඒ සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ අන්න අර යොහන් මහත්තයා මට යොමු කරපු ප්‍රශ්නේ තමයි. ඇයි රටකට නීතියක් ඕන වෙන්නේ? මිනිස්සුන්ට තමන්ගේ නිදහසේ කතා කරන්න. ඒ වගේම තමන්ට කැමති රැකියාවක් කරන්න. තමන් කැමති ආගමක් අදහන්න. ඒ වගේම තමන්ට අර මං කිව්වා වගේ කූර වද හිංසන වලට යටත් නොවි ඉන්න. ඒ වගේම අපි හැමෝම දන්න හැම කෙනාටම කියන්නේ සමානයන් අතර සමානව සලකන්න. ඒ වගේම අධිකරණයක් විසින් නිත්‍යානුකූලව ලබා දෙන සිරදණ්ඩනයක් කැරෙන්න වෙනත් මොන ආකාරයකින්වත් කෙනෙක්ව රඳවල තබා ගැනීමක් වූ සිරදණ්ඩනයක් කරන්න නැතිව තියෙන්න පුළුවන් අයිතිය. එතකොට මේ ටික අපි ගත්තාම මෙන්න මේ යොහන් මහත්තයා කියපු ඇයි රටකට නීතියක් ඕන වෙන්නේ. එතකොට මේ පද්ධතිය තුලින් කියන්නේ මුළු රජයේ අපේක්ෂා කරන්නේ හැම කෙනෙකුටම තමන්ගේ නිදහසේ කියන්නේ මිනිසෙක් වගේ ඉපදිලා තමන්ගේ ක්‍රියාකාරකම් කරගෙන තමන්ට ජීවත් වෙන්න තියෙන තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම තමයි මෙතනින් වෙන්නේ. ඒ වගේම අපි දණ්ඩ නීති සංග්‍රහය ගත්තොත්
මම බෞද්ධයෙක් යොහන් මහත්තයා අපි බෞද්ධ දර්ශනය අනුව කියනවා පන්සිල් කියලා. එතකොට මේ පන්සිල් වල අපි කතා කරනවා අපිට සතුම් මරන්න එපා. ඒ වගේම සොරකම් කරන්න එපා. ඒ වගේ කාමයේ වර්ධවා හැසිරෙන්න එපා. බොරු කියන්න එපා. ඒ වගේම කියන්නේ සුරාමේරය. එතකොට අපි මේ දණ්ඩ නීති සංග්‍රහය ගත්තාම මේ කියන මූලික අංග තමයි. අපි කවුරු හරි මරණයට පත් කරොතින් අපි අනිවාර්යයෙන්ම දණ්ඩනයකට යටත් වෙනවා. එතකොට මේ දණ්ඩනයට තමයි අපේ මිනිස්සු ගොඩක් බය. මම හිතන්නේ අපේ මේ ආසියාතික රටවල ගොඩක් වෙලාවට අපි නීතියට ගරු කරනවායි කියලා කියන්නේ ඒක ඇත්තටම නීතියෙන් ලැබෙන දඬුවමට තමයි අපි බය වෙන්නේ. එතකොට මේ දඬුවම හරහා මේ සමාජයේ පුද්ගලයන්ගේ විශේෂයෙන්ම ඔය මං කලින් සඳහන් කරපු නොහික්මුණු කොටස් හික්මීම කිරීම මේ නීතිය හරහා ගොඩක් වෙනවා. එහෙම නීතියක් තිබුණේ නැත්තම් දැන් නීතිය මෙච්චර තියෙද්දි කියන්නේ මේ අපරාධ තියෙනවා නම් නීතියක් තිබුණේ නැත්තම් අර මම කිව්වා වගේ අර මත්ස්‍ය න්‍යාය සත්ත්ව න්‍යාය වගේ පුළුවන් මිනිහා අනිත් මිනිසුන්ගේ දේවල් ටික ඔක්කොම දැහැගනීවි පුළුවන් මිනිහා අනිත් කෙනාව මරාවි. එතකොට කියන්නේ අපේ මිනිස්සුන්ගේ පැවැත්මට ලොකු තර්ජනයක් වෙනවා. එතකොට මේවා අතීතයේ තිබුණා කියන්නේ මේ යොහන් මහත්තයා. අපි ගත්තොතින් කියන්නේ අපේ ආරම්භයේ ගත්තාම එතකොට අපේ ගෝත්‍රික සමාජ. එතකොට මේ ගෝත්‍රික සමාජ තුල ඒ ගෝත්‍රයේ නායකයාට පත් වෙන්නේ ඉන්න හොඳම හැඩි දැඩි හොඳම ශක්තිමත් පුද්ගලයා. නමුත් කවදා හරි දවසක ඒ හැඩි දැඩි පුද්ගලයා ඒ ගෝත්‍රයේම හෝ වෙනත් ගෝත්‍රයක හෝ කෙනෙක් විසින් පරාජයට පත් වුණොත් එදා ඉඳලා අර අලුත් නායකයා බවට පත් වෙන්නේ අර පුද්ගලයාව පරාජයට පත් කරලා. එතකොට අර යොහන් මහත්තයා මගෙන් අහනවා ඇයි රටකට නීතියක් ඕන වෙන්නේ කියලා. නමුත් ඔබ දන්නවා දැන් අද තියෙන තත්ත්වය තුල ලෝකයේ මෙන්ම අපේම සමහරක් වෙලාවට අපේ රාජ්‍ය නායකයා වෙන්නේ බොහොම කියන්නේ ශරීර ශක්තියෙන් ලොකු ශක්තියක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ නීතිය කියන දේ හරහා හැම කෙනාම ඒ කියන ජනාධිපති එහෙම නැත්නම් කියන්නේ අපි ගත්තොතින් කියන්නේ වෙනත් බලතල නිලතල ගත්තොතින් ඒ හැම කෙනාටම දීලා තියෙන ඒ දේවල් වලට අපි හිස නමන්න සහ ගරු කරන්න අපි පුරුදු වෙලා තියෙනවා. ඒක තමයි නීතිය අවශ්‍ය වෙන්නේ. එතකොට නීතිඥතුමනි මේ සමහර මිනිස්සු අපේ සමාජයේ අපි ගොඩක් දකිනවා ප්‍රශ්නයක් වුණාම මේ නීතිය හොයාගෙන යනවා. ඇයි මිනිසුන්ට බැරි මේ කතා බහ කරලා විසඳගන්න මේ ප්‍රශ්න? ඒක යොහන් මහත්තයා කියන්නේ අපේ මිනිස්සුන්ගේ ස්වභාවයක්නේ. අපි ගොඩක් වෙලාවදී අපි හැමදේම මනින්නේ දිනුම් පෙරදුම් කියන මිම්මෙන්නේ. එතකොට අපි ගත්තොතින් අපේ ගෙදර උනත් කියන්නේ සමහරක් වෙලාවදී ස්වාම පුරුෂයා කියන දේ ඇහුවොතින් බිරිඳ හිතන මම පැදලා. ඒ වගේම බිරිඳ කියන යම් යම් දේවල් ඇහුවොතින් ස්වාම පුරුෂයා එනවා මම බිරිඳට කියන දේ ඇහුවා කියලා. අපි යටත් උනාය කියලා. එතකොට දැන් ගෘහයක් තුල මේ තත්ත්වයේ ඉන්නවා නම් යොහන් මහත්තයා දැන් අපි අල්ලපු ගෙදරත් එක්කත් ඒත් ඒ වගේ අපි යම් කිසි දෙයකදී කියන්නේ ඒ කියන කෙනා ඇහුවොතින් කියන අපි හිතන මොකටද අපි යාට යටත් වෙන්නේ. එතකොට ඒ තියෙනවා. නමුත් අපි හැම කෙනෙක්ම කියන්නේ අපි කියමු අපේ දැන් විශේෂයෙන්ම දැන් ඔබතුමා කියන එක අදාළ වෙනවා මිනිසුන්ගේ බොහොම සීමිත ප්‍රමාණයක් තමයි හැම කෙනෙකුටම තමන්ගේ ඉඩකඩම් කියන එක. ගොඩාක් මේ ආරවුල් ඇති වෙන්නේ ඉඩකඩම් සම්බන්ධයෙන්. එතකොට මේ සීමිත ප්‍රමාණය තුල ඒ වගේම කියන්නේ මේ මිල අධික වීම තුල අපි කියමු දැන් මේ අපි දැන් පදිච්චලා ඉන්න ප්‍රමාණය බොහොම නාගරික ප්‍රදේශයක. එතකොට ඒකේ බිම් ප්‍රමාණය ඊටාම සීමිතයි. දැන් මිලදී ගැනීමට නොහැකි තරම් බිම් ප්‍රමාණයක් නැති තරමට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක අපි කියමු පර්ච් එකක එහෙම නැත්නම් පර්චස් භාග එක වගේ පොඩි දෙයක් වුණත් මිනිස්සු ඒක මූල්‍යමය විදියට තමයි මේ වෙන්නේ. එතකොට ඒ වගේ වෙලාවට අනිත් කෙනාට දීලා එහෙම කියන්නේ තමන් කැපකිරීමක් කරන්නේ නැහැ. මේ කැපකිරීම නොකිරීම තුළ තමයි අර ඔබ කියපු ආකාරයේ මිනිස්සු කියන්නේ සමතයකටක් එන්නේ නැත්තේ. නමුත් අදටත් කියන්නේ නීතියෙන් කියන්නේ ප්‍රතිපාදන සලසලා තිනවා. ඔබ දන්නවා මේ සමත මණ්ඩල කියලා තියෙනවා. එතකොට මේ ඔබට ඉස්සර මතක ඇති ඔබ අහලා ඇති කියන්නේ ප්‍රජාමූල මණ්ඩල කියලා. මේට පස්සේ පන්සලේ ගමේ පන්සලේ හාමුදුරුවෝ එහෙම නැත්නම් පාසලේ විදුහල්පතිතුමා එතනදී කරන්නේ ඒ කියන අපි තමන්ගේ ගමේ ඉන්න ප්‍රභූ කියන හැම කෙනාම කියන්නේ යම් කිසි දෙයක් කිව්වාම හිස නමන
කෙනෙක් එතනට පත් කළා ඒගොල්ලෝ හරහා මේගොල්ලන්ට දැනුමතුකම් දුන්නාම ඒ ඉස්සර තිබුණ තත්ත්වයක් ඒ වැඩිහිටියෝ කියන දේ අහුම්කම් දීලා ඒ දේ කරනවා. දැන් අදත් ඔය සංකල්පයම තමයි මේ අපේ මීඩියේෂන්ස් එහෙම නැත්තම් කියන්නේ බේරුම් මේ මණ්ඩල සමත මණ්ඩලවලදී වෙන්නේ. එතනදිත් කරන්නේ සාක්ෂි ලබා ගැනීමක් කිසි දෙයක් වෙන්නේ නැහැ. එතනදිත් අපිට වටහලා දෙනවා මේ අල්ලපු ගෙදර එක්කෙනා ඕගොල්ලන්ට ඕන වෙනවා. ඒ මොනාරි හදිස්සියක් වුණාම ඒ කෙනා ඕන වෙන්නේ. එතකොට අර යොහාන් මහත්තයා කියපු ආකාරයට යම් තාක් දුරට මේගොල්ලන්ගේ සමතයකට කියන එකඟ වීමට ගේන්න බලනවා. ඉතින් ඒක අදටත් මේ ඔබතුමා කියන දේ වළංගුයි. අදටත් කියන්නේ නීති සම්පාදනය කරලා තියෙනවා ඒ தත්ත්වේ ක්‍රියාත් කරන. නමුත් එහෙම නැති අවස්ථාවකදී මිනිස්සු සමත නොවන අවස්ථාවකදී ඊට පස්සේ ගැටුම් ඇති වෙනවා. ඒ ගැටුම් කියන එක ඇතිවීම නතර වෙන්න තමයි අපි මේ නීති හදන්නේ. එතකොට නීතියේදී අපි කරනවා අපි කියමු ඉඩමක් ගත්තාම එතකොට අපේ හරයාත්මක දේවල් දීපලක් ගත්තාම ඒ දීපල තුන Tamanට ඕන විදිහට නිවසක් හදා ගන්න, Tamanට වගා කරන්න, Tamanට මේ දේ විකුණන්න, විනාශ කරන්න හැමදේම අයිතියක් තියෙන. ඒ වගේම ඒ Tamanට තියෙන අයිතිය තවත් කෙනෙක් අහිමි කරපු වෙලාවක අපිට පුළුවන් අධිකරණයකට ගිහිල්ලා අපේ මේ අපිට අහිමි වෙත් මේ කඩ වෙන්න යන එහෙම නැත්නම් අපේ කඩ වුණු ඒ අයිතිවාසිකම් ටික නැවත ලබා ගන්න සහ සුරක්ෂිත කරගන්න මේ අපිට මේ නීති සම්පාදනය කරලා තියෙනවා. ඒ තුල තමයි ඉතින් ගොඩක් හොඳයි ඉතින් කියන්නේ යොහන් මහත්තයා කියපු විදිහට කියන්නේ මිනිස්සුන්ට සමත වෙන්න පුළුවන් නම්. අපේ මේ නීතියේදී වෙන්නේ එසේ සමත නොවන අවස්ථාවකදී කොහොමද කියන්නේ මිනිස්සු නීතිය අතට ගන්නෙ නැතිව අපි මේ තමන්ගේ ගැටලු निराකරණය කර ගැනීම කොහොමද කරන්න කියන එක තමයි මෙන් වෙන්නේ. නීතිඥතුමනි මේ අපි සමාජයේ වර්තමානයේ අපිට අසන්න ලැබෙන මේ ලිංගික අපචාර ඒ වගේම මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි මිනිස්සු මේවා දිනෙන් දින වැඩි වෙනවා අපිට අඩුවීමක් දකින්නට හම් වෙන්නේ නැහැ. ඇයි මිනිස්සු මේ දේවල් කරන්නේ මේ නීතියට බය නැති නිසා? ගොඩක් දුරට කියන්නේ මෙහිදී වෙන්නේ යොහන් මහත්තයා නීතියට බය නැතිකමක් නෙවෙයි. කියන්නේ පළවෙනි දේ තමයි කියන්නේ හරි දැක්මක් මේ කියන පුජ්‍යලයන්ට නොලැබීම කියන එක තමයි මගේ පෞද්ගලික මතය. අපි දන්නවා ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ අපිට ඉරිදා දවසේ අපි දහම් පාසල මම හිතන ඔබතුමාටත් මේ අත්දැකීම් ඇති කියලා මම දන්නවා. බෞද්ධ ඒ වගේම කියන්නේ කතෝලික හින්දු හැම අයටම ඉරිදා දවසේ තමන්ගේ ආගමික කරුණු Tamanට ඉගෙන ගන්න වෙනම ඒ දිනය වෙනම වෙන් කරලා තිබුණා. නමුත් දැන් අද තියෙන තත්ත්වය තුල ළමයි කියන්නේ Tamanගේ අධ්‍යාපනයේ විතරක් හඹා යෑම තුල මේ දේවල් වලින් ගොඩාක් ඒගොල්ලෝ ඈත් වෙනවා. එතකොට මේ ඒගොල්ලන්ට හොඳ නරක Tamanගේ බය කියන දේවල් තියෙන ඒගොල්ලන්ට අධ්‍යාපනයෙන් කියන්නේ ඒ කොටස් දැන් මේගොල්ලන්ගෙන් ඉවත් වෙලා තියෙන්නේ. ඒ වගේම අර විශේෂයෙන්ම මම මේ වෙනකොට දකිනවා යොහන් මහත්තයා අපේ මේ පවුල් ඒකකය හැම පවුල් ඒකකයේම ඉතා තමන්ගේ පවුල් කුටුම්බයට විතරක් සීමා වෙනවා. අපි අර කලින් දැක්කා වගේ අපිට අර පුළුල් පවුල් ඒකකයක් අපි දකින්නේ. අපි පොඩි කාලේ අපිට මතකයි ආච්චිලා සීයලා අපේ පරම්පරාවේ හැම ඥාතියුම එකතු වෙලා තමයි හැම කටයුත්තදම කරේ. එතකොට ඒ බැඳීමක් තිබුණා. දැන් ඔබ අහපු ප්‍රශ්නෙට මම මේ ඊට පස්සේ ප්‍රවේශ වෙන්නම්. ඔබ ඇහුවා එතකොට ඇයි මිනිස්සු කියන්නේ මේ වැරදි කරන්නේ? එතකොට ඒවට කියන්නේ මිනිස්සු බය නැද්ද කියලා. ඇත්තටම කියන්නේ හැම කෙනෙක්ම බයයි. අප කෙනෙක්ම බය වෙන්නේ මම ඔබට මුලින් කිව්වා වගේ දඬුවමට. તો මිනිස්සු ගොඩක් හිතනවා යොහන් මහත්තයා මට පුළුවන් තවත් කෙනෙකුට අහුවෙන්නේ නැති වෙන්න මේ දේ කරන්න කියලා. ඒ වැරදි වැටහිම තියෙනවා. හොරෙන් කරන්න පුළුවන් කියලා. ඔව් ඒක ඉතින් අර්ථකථනය කරන්න පුළුවන් කියන්නේ ඉතින් ඒගොල්ලෝ සමහර කෙනෙක් හිතන්න පුළුවන් මම හරිය ස්මාර්ට් ඒක නිකන් අර ඔබ දැකලා ඇති සමහර චිත්‍රපටි වල කියන්නේ ඔය සමහර මිනි මැරුම් කරනවා ඒකට හේතු වෙලා තියෙන්නේ හොයාගෙන යනකොට ඒ කෙනා බලපු වෙනත් චිත්‍රපටියක් ඒ චිත්‍රපටිය මේ කෙනා ඉමිටේට් කරනවා එහෙම නැත්නම් කියන්නේ මෙයා ඒකට අනුකරණය වෙනවා එතකොට ඒ වගේ දේවල් වලදී සමහර කෙනෙක් ඔබ දන්නවා මේ මෑත කාලේ මේ රත්නපුර ප්‍රදේශයේ තිබිච්ච අර කාන්තාවන් ඝාතනය කිරීම එහි සුළමුල හොයාලා බලනකොට එතනදී වෙලා තියෙන්නේ එයා අන්තිමට පාපෝච්චාරණයක් කරනවා මට ඕන වුණා මෙන්න මේ වගේ සුවිශේෂී හැකියාවක් තියනවාද කියලා බලන්න
එතකොට එයා තමන් කරන වැරද්ද එහෙම නැත්නම් කියන්නේ තමන් මේ මිනිසුන්ගේ ජීවිත හානි කරනවාය කියන දෙය ඒ කෙනාට අවබෝධ වුණේ නැහැ. ගොඩක් වෙලාවදී මේ නීතියට දැන් මේ වැරදි වලට යොමු වෙන්නේ යොහන් මහත්තයා දන්නේ නැතුව ආරම්භයේදී දන්නේ නැතුව දැන් ඔබ කියපු මේ මත්ද්‍රව්‍ය වලට සහ මේ මත් කුඩු වලට ඇබ්බැහි වීම කොහොමද වෙන්නේ විශේෂයෙන්ම තමන්ගේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ දරුවෝ ඒගොල්ලොන්ගේ මේ මිතුරු කණ්ඩායම් ගැන ඒගොල්ලන්ට ලොකු වැටහීමක් නැහැ විශේෂයෙන්ම ඔබ දන්නවා මේ යෞවනයේට පා තබනකොට ඒ හැම කෙනාම කැමති කැපිලා පේන්නේ ඒක මනුෂ්‍ය ස්වභාවය ඒ මනුෂ්‍ය ස්වභාවය තුළ ඒ කෙනා කැපිලා පේන්න කැමති. ඒ තනිත එක තමයි ඒ කෙනා හිතනවා දැන් මේ දේවල් ගත්තේ නැත්නම් කොන් වෙලා තියෙනවා කියලා. ඔබ දැකලා ඇති කියන්නේ ඔය විවාහ මංගල උත්සව වලට එහෙම නැත්නම් කියන්නේ වෙනත් මොනවා හරි උපන්දින සාද වලට ගියහම මේ මත්ද්‍රව්‍ය ටිකක් පානය නොකරන කෙනාව කොන් කරනවා. ඒක බොහොම හරි සරල දෙයක්. අනේ ඌ මේ මොනක්වත් එහෙම ටිකක් වැඩක් නැති යම් කියන්නේ පොළවටත් නැහැ ඌටත් නැහැ අපි දන්න භාෂාව. එතකොට මේ தત્ත්වයේ තුලදී යොහන් මහත්තයා අපි වැරදි අර්ථකථනයක් අපි දීලා තියෙනවා සමාජයේ මේව කරනවා නම් තමන් ඉහළ උසස් කියලා සලකන්නේ මේ දේවල් කරන අය කියලා. එතකොට අපේ දරුවන්ට මේ දේ තමයි ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන්නේ. අපිට ලොකු මිනිස්සු වෙන්න ඕනේ. අපි උසස් මිනිස්සු වෙන්නේ මේ දේ තුලින් කියලා ඒගොල්ලන්ට වැරදිද කියනවා. එතකොට ඒගොල්ලෝ දන්නේ නැහැ තමන් මේක විශේෂයෙන්ම වෙන්නේ දැන් ඔය කුඩු ඒ වගේ දේවල් ගත්තට පස්සේ තමන්ගේ මනස විකෘත වෙනවා. ඒ මනස විකෘත වීම තුල අපි මුල් කාලේ දන්නවා කියන්නේ ඒගොල්ලන් අර තමන් තුවාල කරගෙන මේ කරන. ඒ වගේම මේ දැන් මේ කණ්ඩායම් වුණාට පස්සේ ඔබ කිව්වාගේ කියන්නේ අවස්ථාතුති පරිදි ස්ත්‍රී දූෂණ වලට එහෙම නැත්නම් සොරකම් වලට මංකොල්ල කෑම වලට ඒ වගේ මිනිමැරුම්. ඔය ඔබ කියපු සියලුම දේවල් වලට මේ කෙනාව එතනදී කියන්නේ යොමු වෙන්න පුළුවන්. නමුත් ඒ කෙනා තමන්ගේ පියවිසිහියට ආවට පස්සේ එයාට තේරෙනවා වැරද්දක් කියලා. මොකද විශේෂයෙන් අර කියන අවස්ථාවේදී ඒ කෙනා ප්‍රකෘති සිහියෙන් නෙවෙයි ඉන්නේ. ප්‍රකෘති සිහියෙන් නැති අවස්ථාවකදී අර කියන සමහරක් වෙලාවදී අපි කියමු දැන් ලොකුම ප්‍රශ්නයක් තමයි මේ යොහන් මහත්තයා කියපු ආකාරයට මේ දරුවෝ කුඩු වලට වෙන. දැන් ඒ වගේ කෙනෙකුට දැන් මේක රෝගී තත්ත්වයක් වෙනවා කියන්නේ Tamanට අවශ්‍ය වෙලාවදී ඒ පැය ගාන තුල ඒ කියන අවශ්‍ය මාත්‍රාව නොලැබුණාට පස්සේ මම දැකලා තියෙන පෞද්ගලිකම Tamanගේ ඉනෙන් හැලෙන්න යන කලිසම ඇඳ ගන්න උත්සාහයක් දරනවා අවුරුදු 40ක විතර කෙනෙක් මම දැකලා තියෙන මගේ කොළඹ කාර්යාලය ළඟදී ඒ කෙනාට ඒ දේ කරගන්න උවමනාව තියෙන නමුත් කරගන්න බෑ. ඒ කියන්නේ එච්චරම කියන්නේ මාරාන්තික තත්ත්වයක් තමයි මේ කුඩු වලට ඇබ්බැහි වීම. ඒකෝට ඒ වගේ කෙනෙකුට කුඩු ටිකක් ලබා දීම ඇරෙන්න වෙන කිසිම දෙයක් කියන්නේ එයාට පිළිසරණක් වෙන්නේ නැහැ. ඒතර ඒ වගේ කෙනෙකුට කිව්වොතින් අපරාධයක් කරලා එන්න මෙන්න මේක දෙනවා කියලා ඇත්තටම මේ පුජ්‍යලයා අර කියන පුජ්‍යලයාගේ ජීවිතේ වටිනකම ගැන සොයන්නේ නැතුව එකවරම ඒ අපරාධය කරනවා. ඒක නිසා නීතියට තියෙන බය නැතිකම නෙවෙයි යොහන් මහත්තයා මේගොල්ලන්ගේ අනවබෝධය සහ යම්කිසි දෙයකට අපි ඒකට එල්බ ගත්තට පස්සේ ඒ දෙයින් අපිට ආපහු හැරලා එන්න බැරි තත්ත්වය තමයි මේකට හේතු වෙන්නේ. උල් පසුබිම කියන එක වෙන්න පුළුවන් ගොඩක් වෙලා. නමුත් අද තත්ත්වය කියන්නේ ඔබතුමා කියනකොට සම්පූර්ණයෙන් පටහැනි වෙලා තියෙන්නේ. මේ මෑත කාලේම මට තියෙනවා කියන්නේ ගොඩක් වෙලාවදී අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු වෙච්ච අයගේ දරුවෝ මේ කුඩු වලට සහ එතකොට ඒ හරහා පාතාල කණ්ඩායම් වලට එකතු වෙලා තමන්ගේ ජීවිතය අහිමි වෙච්ච මේ මෑත ඉතිහාසය ඉතාම මෑත ඉතිහාසයේ අපිට අහන්න දකින්න ලැබිලා තියෙන. ඒ නිසා අද ඒක එහෙම වෙන්නේ බොහෝ විට යොහන් මහත්තයා කිව්ව විදියට ඒ පෞල් පසුබිම තුල ඒ වැරදි වලට යොමු වීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඔය කියන වැරදි වැඩ කරන එහෙම නැත්නම් කියන්නේ අපි කියන සැන්ටිස් වගේ කියන්නේ එක තැන්වල ඔය කියන්නේ ගෙවල් ටික පිහිටලා තියෙන තැන්වල ඔය කියන තත්වයේදී යොමු වීම වැඩි. නමුත් ඒකෙන් කියන්නේ ඉහළ පැලන්තියේ කියලා සමාජයේ පිළියරන් තියෙන ගෙවල් වල ඒවා වෙන්නේ නැහැ කියලා. ඒවා ඊට වඩා මට්ටමින් වෙනවා යොහන් මහත්තයා. ඒක බොහොම විවෘත මාතෘකාවක්. නිතිචුම්බනේ අපි දැන් මේ සමාජීය ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කරන්න හදන්නේ. සාමාන්‍යයෙන් අපි දකිනවා මේ නිරන්තරයෙන් මේ විශ්වවිද්‍යාල සිසුන් නැත්නම් මේ වෙනත් පාර්ශවයන් මේ උද්ඝෝෂණය කරනවා. උද්ඝෝෂණය කරද්දී මේ පොලිසිය මැදිහත් වීම අපි සාමාන්‍යයෙන් දකින දෙයක්. මොකද මේ පොලිසියට තියෙන මේ අවම බලය සහ උපරිම බලය කියන්නේ
දැන් මෙතනදී මහන් මාත්‍යා මේ අවම බලය කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙක් මම ඔබට විස්තර කරලා එන්නම් යම්කිසි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමේදී ඒ කෙනා විරෝධය පානවා නම් මම නැවතත් කියන්න ඕනේ ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයන්ගේ අවබෝධය සඳහා අත්අඩංගුවට ගැනීමක් කරන අවස්ථාවකදී ඒ කියන පුද්ගලයා ඔහුට අවනතනවදී විරෝධයක් පාන අවස්ථාවක ඒ කියන විරෝධයට සමාන්තරව තමයි මේ අවම බලය කියනක අපි පාවිච්චි කරන්නේ. මම උදාහරණයක් විදිහට කිව්වොත් දැන් ඒ අත්අඩංගුවට ගන්න කෙනා පහර දීමක් කරන්න ඇදුවොතින් කියන්නේ නිලධාරියාට කියන්නේ සාමාන්‍ය නිලධාරියා එහෙම නැත්නම් පොලිස් නිලධාරියාට නීතියෙන් බලයක් ලැබිලා තියෙනවා තමන්ට ඒ දේ තමන් ඒකේ පහර කෑමට ලක් නොවි සහ මේකේනා තමන්ට යටත් කර ගැනීම දක්වා කරන්න පුළුවන්. නමුත් ඒක දැන් ප්‍රායෝගිකව ගොඩක් වෙලාවදී වෙන්නේ නැහැ. මේ යොහන් මහත්තයා අපි දකින බොහෝ අවස්ථාවල අපිට දකින්න වෙනවා මාංචු දාලා තියෙද්දී පැන යාමක් හරි බෝම්බ ප්‍රහාරයට ගහලා තියුණාය කියන තත්ත්වයක් තුළ ඉතින් හරිම මේ අපිට බොහොම කියන්නේ විවෘතව බලන්න තියෙන දෙයක්. ඉතින් ඒක ගොඩක් අධිකරණවලදී කියන්නේ මේ සම්බන්ධයෙන් කියන්නේ සාක්ෂි මෙහෙව කරලා බලනවා. එහෙම වෙච්ච වෙලාවදී ඒ අවම බලය කියන එක කියන උපරිම බලයක් වෙලා තිබුණාය කියලා අධිකරණය නිගමනයෙන් ඒ පහර කෑමට හෝ එහෙම නැත්නම් ඒ අගතියට වෙච්ච ඒ පුද්ගලයාට වන්දි පිරිනැමීමක් අධිකරණයේ විශේෂයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් කරනවා. ඒ වගේ අවස්ථාවලදී ඒ වරද සිදු කරපු නිලධාරියා සහ හෝ ඒ වගේම ශ්‍රී ලංකා රජය විසින් වන්දි ගෙවීමක් කළ යුතු වෙනවා ඒ පුද්ගලයාට. අපි මහත දන්නවා ඇති අපි මේ මූලික අයිතිවාසිකම් නඩු එහෙම නැත්නම් හැමෝම දන්න භාෂාවෙන් කොහොමද FR නඩු කියලා කියන්නේ මේ මහත්ය කියන ඔය අවම බලයේ සම්බන්ධයෙන් සහ ඒ සම්බන්ධයෙන් යන නඩු තමයි. කොහොම වුණත් පුරවැසියන් වශයෙන් හැම කෙනාම දැනගත යුතු දෙයක් තමයි ඔබව සාමාන්‍ය නිලධාරියෙක් එහෙම නැත්නම් කියන්නේ පොලිස් නිලධාරියෙක් කියන්නේ යම්කිසි අවස්ථාවක ඔබගෙන් ඕනෑම කටයුත්තක් සම්බන්ධයෙන් විමසීමක් කරපු වේයුතේ එයට ඔබ නිසි ප්‍රතිචාරය දැක්වීමට ඔබ බැඳිලා ඉන්නවා. ඔබ එහෙම නොකළතින් ඔබට විරුද්ධව අධිකරණයක් හමුවේ නඩුවක් ගොනු කිරීමට ඒ නිලධාරියාට හැකියාව තියෙනවා කියන එක අමතක කරන්න එපා. ඔබගේ යම්කිසි තොරතුරු විමසීමක් කරපු වෙලාවදී ඔබ දන්නා තොරතුරු හෙළ කිරීමට ඔබ බැඳිලා ඉන්නවා නීතියෙන්. නීතිඥතුමනි යම්කිසි වැරද්දකට පුද්ගලයෙක්ව මේ සැකපිට අත්අඩංගුවට ගන්න හැකියාවක් තියෙනවද? ඔව් ගොඩාක් වෙලාදී යොහන් මහත්තයා කියන්නේ අත්අඩංගුවට ගන්න පිරිසෙන් වැඩි හරියක් ගන්නේ සැකපිට තමයි. මොකද කවුරු හරි මම ඔබතුමාට කලින් විස්තර කරපු විදියට පැමිණිල්ලක් දැම්මට පස්සේ අපරාධ නඩුකාරය පටිපාටි යටතේ ඒ පොලිසියට ලැබෙනවා 110 යටතේ එතනින් එහාට විමර්ශන කරගෙන යෑමේ බලය ලැබෙනවා. ඒ විමර්ශන කටයුතු වලදී පොලිසියට පුළුවන් කියන හැම දෙයකදී බෑ. එතනදී තියෙනවා යොහන් මහත්තයා සැකපිට අත්අඩංගුවට ගන්න පුළුවන් වැරදි සහ සැකපිට අත්අඩංගුවට ගන්න බැරි වැරදි කියලා කොටස් දෙකක් තියෙනවා. උදාහරණයක් ඉදිරියට කියුවොත් යම්කිසි පාර්ශව දෙන්නෙක් කියන්නේ යම්කිසි බැන ගැනීමක් වගේ සිද්ධියක් වෙලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී පොලිසියට කියන්නේ අනිත් පාර්ශවයේ පැමිණිල්ලක් දැම්ම කියලා ඒ ක්ෂණිකව අත්අඩංගුවට ගැනීමක් කරන්න බෑ. නමුත් කියන්නේ යම්කිසි කෙනෙකුගෙන් කියන්නේ පොලිස් නිලධාරියෙක් ඒ කෙනාගේ හඳුනා ගැනීම සම්බන්ධයෙන් කියන්නේ තොරතුරු විමසන අවස්ථාවක ඒ පුද්ගලයා තමන්ගේ නිවැරදි තොරතුරු ලබා නොදීම ඒ වගේ වෙලාවදී පොලිස් නිලධාරියෙකුට පුළුවන් ඒ පුද්ගලයාව සැකපිට අත්අඩංගුවට අරගෙන ඒ පුද්ගලයා ගැන විමර්ශන කටයුතු කරන්න. ඒ හැරෙන්න මම ඔබට කිව්වා වගේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඉතා පැහැදිලිව කියනවා මෙන්න මේ වැරදි සම්බන්ධයෙන් කෙනෙක්ව අත්අඩංගුවට ගැනීමක් කරන්න පුළුවන් කියලා සැකපිට. අපි උදාහරණයක් කිව්වොත් හැම කෙනෙක්ම වගේ කියන්නේ මේක මේ වැඩසටහන බලන හැම කෙනෙක්ම දන්නවා මිනිමැරීමක් සම්බන්ධයෙන්
එහෙම නැත්නම් අනිත් කෙනාට කියන්නේ බරපතල ආකාරයෙන් කියන්නේ තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් ලිංගික අපරාධයක් කිරීම සම්බන්ධයෙන් ළමා අපචාර කිරීම සම්බන්ධයෙන් ඒ වගේම කියන්නේ යම්කිසි කියන්නේ රජයේ නිලධාරියෙකුට කියන්නේ ඒ තමන්ගේ ඒ රාජකාරී ඉෂ්ට නොකිරීම සම්බන්ධයෙන් මේ වගේ වැරදි සම්බන්ධයෙන් කියන්නේ අත්අඩංගුවට ගැනීමක් කරන්න පුළුවන් කියන්නේ සැකපිට. ඒ වගේම දැන් මම කිව්වට අමතරව යම්කිසි කුඩු ජාවාරම් කරනවායි කියලා සැකයක් වුණොත් අපිට පුළුවන් ඒ පුද්ගලයාව අපිට සැකපිට තියාගෙන ඉදිරි විමර්ශන කටයුතු කරන්න. එතන මේ වගේ පැහැදිලිවම කියලා තියෙනවා අත්අඩංගුවට ගන්න පුළුවන් අවස්ථාවන් මොනවද කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී පුළුවන් අත්අඩංගුවට ගැනීම. ඊළඟට මම ඔබට කිව්වා සමහර අවස්ථාවලදී අත්අඩංගුවට ගන්න බැරි කියලා. නමුත් විශේෂයෙන් මේ වැඩසටහන බලන අයට කියන්නේ මම පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. යම්කිසි අවස්ථාවක පොලිස් නිලධාරීන් විසින් ඔබට කැඳවීමක් කරා නම් යම්කිසි පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඔබ නීතියෙන් බැඳිලා ඉන්නවා ඒ අදාළ පොලිස් ස්ථානයට වාර්තා කිරීම සඳහා. එහෙම ඔබට යන්න බැරි වෙච්ච වෙලාවකදී ඔබ අඩුතරමේ දැනුම් දීමක් කරන්න ඕනේ. මට මෙන්න මේ තියෙන අපහසුතාව නිසා එන්න බෑ. වෙනත් වෙලාවක් ඔබ ඉල්ල ගන්න. එහෙමත් ඉල්ල ගැනීමට ඔබ මගහැරීමක් කළොත් පොලිස් නිලධාරීන්ට පුළුවන් ඒගොල්ලන්ගේ 120 අපරාධ නඩු විධාන සංග්‍රහයේ 120 වෙනි වගන්තිය ප්‍රකාරව ඔබට දැන්වීමක් කියවන. එතකොට මේ දැන්වීම එවීම තුලම ඔබට දැනෙන්න ඕනේ දැන් මාව අත්අඩංගුවට ගැනීමක් වෙන්න කියලා. ඔබ මේ 120 දැන්වීමේ යටතේ ඔබ පොලිසියට වාර්තා කරේ නැත්තම් ඔබව අත්අඩංගුවට ගන්න පුළුවන්. අත්අඩංගුවට ගන්න බැරි සවරදක් සම්බන්ධයෙන්. මම හිතන්නේ ප්‍රමාණවත් විදියට විස්තර කරා කියලා මම තේරෙන. ඒ නිසා පොලිස් නිලධාරීව අත්අඩංගුවට ගන්න බෑය කියලා තැනක කවුරුවක්වත් ඉන්න එපා. ඔබට යම්කිසි වරදක් කළා පොලිසියට එන්න කියලා කිව්වොත් ඔබ නීතියෙන් බැඳලා ඉන්නවා. ඒ පොලිසිය ගිහලා විමර්ශන වලට ඔබ සහාය දෙන්න. එහෙම සහාය ලබා නොදුන්නොත් ඔබ වර මම පෙර කී ආකාරයට ඔබ අත්අඩංගුවට ගැනීමක් කරන්න පුළුවන්. එතකොට නීතිඥතුමනි මේ සැකපිට පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්නකොට පොලිසියට හැකියාවක් තියනවාද මේ පුද්ගලයාට මේ කිසි විමර්ශනයක් කරන්න නැතුව මේ සැකපිට ගත්ත පුද්ගලයාට පහර දීමක් කරන්න පොලිසිය තුලදී මොනම අවස්ථාවකදීවත් කියන්නේ ඔබ වරදක් කරලා අත්අඩංගුවට ගැනීමක් හෝ සැකපිට අත්අඩංගුවට ගැනීමක් තුලදී ඔබට පහර දීමක් කරන්න බෑ. දැන් ඔබට එහෙම යම්කිසි සැකයක් තියෙනවා නම් ඒක හොඳම දේ තමයි ඔබ නීතිඥ මහත්තයෙක් මාර්ගයෙන් ඔබ ගිහිල්ලා පොලිසියට බාර වෙන්න ඕනේ. එතකොට ඔබ නීතිඥ මහත්තයා අපි කියමු ඔබ බරපතල වරදක් කරලා. එතකොට ඔබ දන්නවා අර අපි කියන වගේ ditta ධම්ම වේදනීය කර්මය කියලා දේ තියෙනවානේ. තමන් කරපු වැරද්ද තමන්ගේ හිත දන්නවානේ. එතකොට ඔබ දන්නවා පොලිසියට මාව අත්අඩංගුවට කරවොත් මට හොඳට සලකනවා පොලිසිය කියන එක. අර අපි දන්නවනේ අර තියෙන්නේ අර මේ ඉස්සර තිබුණා මම හිතන්නේ 88 89 ආකාරයේ අර ධර්ම චක්‍රයෙන් සලකනවා. ඒ වගේ එක ඔබ මම හිතන්නේ යෝහන් මහත්තයලා බොහොම පොඩි ඇති කියන්නේ මේ සිද්ධිය වෙනකොට ඒ වගේ තිබුණා අර කටුකම්බි දාලා ඒ වගේ කියන්නේ සැකකාරයන්ගෙන් තොරතුරු හෙලි කරගෙන. ඉතින් කියන්නේ ඒ වගේ තුන්වෙනි තට්ටුවට ගෙනිනවා කියන්නේ ඉතින් ඒකද? තුන නෙවෙයි මම හිතන්නේ ඒක හතර වෙන්න ඕනේ. ඔව් හතරවෙනි තට්ටුව කියලා කියන්නේ අපි ඒ දැන් හතරවෙනි තට්ටුව නැහැ. ඉතල හතරවෙනි තට්ටුව කියන එක තිබුණේ අපි ඔය කොළඹ මේ මල්වත්ත පාරෙන් ගියාට පස්සේ තිබුණ මේ CID තියෙන කාලේ තමයි. දැන් ඒක දැන් ආපහු ගිහිල්ලානේ අර කාගිල්ස් බිල්ඩින් එකට යහා. ඔව් ඒක නිසා මම හිතන්නේ හතරවෙනි තට්ටුව කියන එක ඉතින් ඒ දවස්වල ජනප්‍රියයි. දැන් හතරවෙනි තට්ටුව දැන් නැහැ. දැන් ඔව් ඒකයි වෙලා තියෙන්නේ. ඒ අනුව මේ මොනම ආකාරයෙන්වත් මම ප්‍රශ්නයට නැවත යොමු වෙනවා. මොනම ආකාරයෙන්වත් එහෙම අත්අඩංගුවට ගත්ත පුද්ගලයෙකුට ශාරීරික පීඩා කරන්න බෑ යෝහන් මහත්තයා. මම කිව්වාගේ ඔබට පුළුවන් ඔබ එහෙම පොලිසියට බාර වීමට වෙන්න කලින් ඔබට පුළුවන් ගිහිල්ලා වෛද්‍යවරයෙකු හමු වෙලා ඔබගේ ඒ වෙනකොට ඔබගේ වෛද්‍ය වාර්තාවක් ලබා ගන්න පුළුවන්. ඒකෙන් අපි අපේක්ෂා කරන්නේ ඔබට සීරීම් තියෙනවද, පහර දීම් තියෙනවද, ඔබේ ඇඟේ කැලල් තියෙනවද, ඒ ටික අරගෙන ඒ වෛද්‍ය වාර්තාවත් එක්ක ඔබේ නීතිඥ මහත්මයාත් ගිහිල්ලා ඒ වෛද්‍ය වාර්තාව සමග ඔබව ඒ නීතිඥ මහත්තයාගේ නම ලියා ගන්නවා බාර ගැනීමේදී. මතක තියාගන්න මේ වැඩසටහන නීතිඥ මහත්තයෙක් බලනවා නම්
මේ ඔබ බාර දිය යුත්තේ එදිනට ස්ථානාධිපතිව සිටින නිලධාරී කියන්නේ පොලිසියේ සිටින උසස්ම නිලධාරියාට තමයි ඔබ ගිහින් මොහු බාර දිය යුත්තේ. ඒ වගේම ඔබ මතක තියාගන්න මේක මේ බාර දීම තව ඊටාම කියන්නේ ප්‍රබල සාක්ෂියක් වෙනවා. ඔබ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්තයෙක් නම් ඔබ මේ වගේ අවස්ථාවක කියන්නේ සැකකාරයෙක් කරන්න යන වෙලාවක ඔබ ඔබගේ කනිෂ්ඨ නීතිඥ මහත්මයෙක් එක් කරගෙන යන්න. ඒ කනිෂ්ඨ නීතිඥ මහත්මයා එක් කරගෙන ගියාම ඔබට යම්කිසි විදියකට ඔබගේ සේවාදායකයාට පහර දීමක් හෝ තුවාල සිදු කිරීමක් වෙලා තියෙනවා නම් ඔබට පුළුවන් ඔබේ අර කනිෂ්ඨ නීතිඥ මහත්මයා මාර්ගයෙන් දියුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න අධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකමක් අඩවීම සම්බන්ධයෙන් ඔබට ඉතා ප්‍රබල දෙයක්. ගොඩාක් නීතිඥ මහත්තුරු මේ කාරණේ දන්නේ නැහැ. ඒක නිසා ඉතාම වැදගත් ඔබ සැකකාරයෙක්ව පොලිසියට බාර කරන්න යන අවස්ථාවට ඔබගේ කනිෂ්ඨ නීතිඥෙක් මහත්මයෙක් හරි එහෙම නැත්නම් වෙනත් නීතිඥ මහත්මයෙක් සමග යෑම ඒක ඊටාම නුවණට හුරු ක්‍රියාවක් කියලා මම ඔබට කියනවා. අවසාන වශයෙන් නීතිඥතුමනි මේ පුද්ගලයාට සැකපිට අපි අත්අඩංගුවට ගත්තන් පස්සේ පොලිසිය විසින් ඔහු වැරද්දක් කරලා නැහැ කියලා ඔප්පුනන් පස්සේ ඔහුට පුළුවන් ද ඒ ඌට සිද්ධ වෙච්ච අසාධාරණකම් වෙනුවෙන් නීතිමය පියවර ගන්න? හොඳ ප්‍රශ්නයක්. බොහෝ දුරට කියන්නේ දැන් අද සමාජයේ මතුවෙන ප්‍රශ්නයක්. නමුත් යොහාන් මහත්තයා යම්කිසි පුද්ගලයෙක්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමක් සිදු කරපු පළියටම ඔහු නිර්දෝෂී කියලා අධිකරණයෙන් ඔහුව ප්‍රමාණවත් සාක්ෂි හෝ එහෙම නැත්නම් කියන්නේ ප්‍රමාණවත් ලේඛන ඉදිරිපත් වීමක් නොවීම තුල එහෙම නැත්නම් ඔහුගේ නඩුව ඔප්පු නොවීම තුල ඔහුව නිදොස් කොට නිදහස් කිරීමක් හෝ එහෙම නැත්නම් ඔහු මුදා හැරීමක් සිදුවෙච්ච අවස්ථාව පළියටම ඔහුට පොලිසියට විරුද්ධව නඩුවක් ගොනු කරන්න බැහැ දැනට තියෙන නීතිමය ප්‍රතිපාදන යටතේ. නමුත් අපි හිතමුකෝ යම්කිසි පුද්ගලයෙක් පැමිණිල්ලක් කරනවා. එතකොට ඒ පැමිණිල්ල සාවද්ද පැමිණිල්ලක්. බොහෝ විට අද සමාජයේ වෙනවා මම හිතන්නේ යොහන් මහත්තයා දන්නේ නැති කියන්නේ යම් හේතු කාරණා අනුව යම්කිසි අයට බොහොම සාවද්ද පැමිණිලි දානවා. උදාහරණයක් විදිහට අපි කියනවා ලිංගික අතවරයක් කරා. එහෙම නැත්නම් සොරකමක් කරා. නමුත් ඇත්තටම සොරකමක් කරේ මේ කියන ලිංගික අතවරයක් හරි වෙලා නැහැ. ඒතර එවැනි අවස්ථාවක ඔබට අත්අඩංගුවට ගැනීමක් සිදු වෙලා ඔබේ අයිතිවාසිකම් කඩේ නැත්නම් ශාරීරික පීඩාවන් වෙලා ඔබ සිරගත මේ බන්ධනාගාරගත වීමක් වගේ ඔබට වුණොදී එවැනි නඩුකරයක් අවසානයේදී ඔබ නිදොස් කොට නිදහස් හැරියොතින් ඔබට නඩු නිමිත්තක් ඇති වෙනවා මේ පැමිණිල්ල දාපු කෙනාට විරුද්ධව ඔබට සිදුවෙච්ච පාඩුව එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමේ හැකියාවක් ඔබට මේ වෙනකොට ප්‍රතිපාදන සකසලා තියෙනවා. මං හිතනවා ඔබ යම්කිසි දෙයක් සාමයේ සම්බන්ධව යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඔබට තියෙන්නේ නැති මේ අසුබ ප්‍රශ්න වලින් මෙතුමා දුන්න උත්තර වලින් ඔබට ඒ ගැටලු විසඳෙන්නට ඇති කියලා ඉදිරි සතියේත් ඉදිරි වැඩසටහන් වලට අපි මෙතුමා සම්බන්ධ කර ගැනීමට ඉඩ අවකාශ තිබෙනවා. ඒ නිසා ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මේ අපි අද කතා කරපු මාතෘකාව සම්බන්ධයෙන් මෙතුමාට කතා කරන්න පුළුවන්. අපේ පහතින් සඳහන් වෙනවා මෙතුමාගේ දුරකථන අංකය. නැත්නම් මම මතක් කරන්නම් දැන් 077යි 226යි 56යි 22 077යි 226යි 56යි 22 මේ පිළිබඳව යම්කිසි ඔබට ගැටලුවක් තියෙනවා මෙතුමාට අමතලා ඒ ගැටලුව ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. එහෙනම් ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත අපිට මේ සාකච්ඡාව පැවැත්වුවට. එහෙනම් අද සමුගන්නවා නැවතත් ඉදිරි ඉස්සරහින් හමු වෙමින් බලාපොරොත්තු ඇතිව.